මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සබ්බ දානං ධම්ම දානං චිනාතේ. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. අදත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාවේ මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දනා අති උතුම් දායකත්ව සද්ධර්ම දේශන මාලාවේ තවත් පින්වන්ත සද්ධර්ම දේශනාවක් සමගිනුයි ඔබ අප මෙලෙසින් එක් හාසු වන්නේ. අද දිනේදීත් වෙනදා මෙන් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සද්ධර්ම දේශනයට වැඩමවා වදාළේ අවසරයි සිහිපත් කරන්නට ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හිගුරේ පඤ්ඤාසේකර අපගේ පින්වන්ත ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව පාදාභිවන්දනීය නමස්කාර පූරකව සද්ධර්ම දේශනයට පිළිගනු ලබනවා. එවැගේම අද මේ සද්ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ රත්නපුරේ පදිංචි DLN දසනායක මහතා ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් විසින් ඔවුන්ගේ අරමුණු ලෙස මුදුන්පත් කොටගෙන තිබෙන්නේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම. මියගිය සාමාවතී ලියනගේ මෑණියන්ටත් මිය පරලොව ගිය සිරිසේන දසනායක පියාණන් ඇතුළු සියලුම සංසාරගත මියගිය ඥාතිහිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් ධර්ම දානමය කුසලය මේ සුපින්වතුන් සියලුම දෙනාට නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කිරීම තමයි ඒ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ අරමුණු ප්‍රාර්ථනයන් ලෙස හුවා දක්වා තිබෙන්නේ. ඒ අරමුණු ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. අද දින සද්ධර්ම දේශනයට වැඩමවා වදාළ අපගේ පින්වන්ත ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පාදාභිවන්දනීය නමස්කාර පූරකව සද්ධර්ම දේශනයට ආරාධනය කර සිටිනවා. අවසරයි අප පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති විරිය ඉද්ධිපාදං භාවේති චිත්ත ඉද්ධිපාදං භාවේති විමංශා ඉද්ධිපාදං භාවේති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ සදහම් විකාශය ඔස්සේ ප්‍රචාරය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. පින්වත්නි,
අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ රත්නපුර පදිංචි DLN දසනායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ පින්නතුන් අරමුණ හැටියට තබාගෙන තිබෙන්නේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම, මිය පල්ලව සපත්වන්ට යෙදුණු සාමාවතී ලීනගේ මෑණියන්ට පින් දීම, මියගිය සිරිසේන දසනායක ආදරණීය පියාණන් ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. අපි සෑම දිනාටමත් උතුම් වූ නිර්වාණාභෝධයම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ ඉද්ධිපාද සංයුත්තේ සඳහන් වන අපාර සූත්‍ර දේශනාව. බොහොම ලස්සන දේශනාවක්. අපාර සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ සතර ඉද්ධිපාද වැඩිම සහ සතර ඉද්ධිපාද වැඩිීමේදී ලැබෙන ප්‍රතිඵල පිළිබඳව පින්නතුනේ. සතර ඉද්ධිපාද පින්නතුන් දන්නවා, ඒ තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඡන්ද කියන්නේ පින්නතුනි කැමැත්ත. චිත්ත කියන්නේ සිත. විරිය කියන්නේ කායික මානසික වීරියට. විමර්ශා කියලා කියන්නේ පින්නතුනි බුද්ධියට. එතකොට යමක් කරන්න ඡන්ද කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත තිබුණට මදි පින්නතුනි, චිත්ත හිතක් තියෙන්න ඕනේ. හිතක් තිබුණට මදි කායික මානසික වීරියක් තියෙන්න ඕනේ. හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න පින්නතුනි බුද්ධියක් තියෙන්න ඕනේ. දැන් සතෙක් මරන්නත් වීරිය කරන්න ඕනනේ. නමුත් ඒ හයිය ඒ වීරිය පාවිච්චි කරන්නේ කුසලයේ සඳහා නෙවෙයි පින්න. ඒ නිසා ඒක ඉද්ධිපාද ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. අනිත් එක මේ සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට පින්නතුනි තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. දැන් අපි වැඩ කරන්නේ හිතට ඕන විදිහටනේ. ඒ කියන්නේ හිත ඉල්ලන්නේ මොනවද? අපි අනිවාර්යෙන් පින්නතුනි අරගෙන දෙනවා. නමුත් සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවකවත් මේ හිත විශ්වාස කරන්න එපා. ධර්මයේ විශ්වාස කරන්න පින්නතුනි. මේ හිත අනාදිමත් කාලයක් තිස්සේ රාගයේ තියෙන තැන්වල ලගිනවා. වගේම läග්ගා. මේ තැන්වලදී රාගයේ තියෙන තැන්වලදී එහෙම läග්ගාම එතන පින්නතුනි ඇලෙනවා. එතකොට සිද්ධ වෙන්නේ තමන්ගේ අභිමතාර්ථය කරා යන්න පින්නතුනි පුළුවන්කමක් නැති වෙනවා. දැන් අපි හිතමුකෝ අපිට යම්කිසි අරමුණක් තියෙනවා. ඒ අරමුණක් තියෙනම නම් පින්නතුනි අරමුණ කරා යන ගමනේදී අර මගදී හම්බෙන දේවල් වලින් මේ හිත වික්ෂිප්තභාවයටපත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අභිමතාර්ථය සාධනය වෙනතුරු නොගොස් අතර මගදී පින්නතුනි මේ හිත කඩාකප්පල් වෙන්න පුළුවන්. ඇයි? රාගයේ මුසු වුණොත්, කාමයේ මුසු වුණොත් පින්නතුනි එබත් තැන්වල මේ හිතට ගොඩක් දුර යන්න බෑ. එතකොට සතර ඉද්ධිපාද අයිති වෙන්නේ පින්නතුනි මොනවටද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට. සත්‍තිස් කියනකොට පින්නතුන් දන්නවා 37ක්. බෝධි කියන්නේ පින්නතුනි අවබෝධය පිණිස. පාක්ෂික කියලා කියන්නේ හේතු වෙන. එහෙනම් බෝධිපාක්ෂික කියලා කියන්නේ මොනවද? අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු තියෙනම කීයක්ද? සත්‍තිස් 37ක් තියෙනවා. අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු තියෙනවා කීයක්ද පින්නතුනි? 37ක්. ඒ මොනවද? සතර සතිපට්ඨානය. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඊළඟට සතර ඉද්ධිපාද. අද අපි ඉගෙන ගන්නේ සතර ඉද්ධිපාද. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය. ඊට පස්සේ පංච බල. සත්‍ය බෝධ්‍යංග සහ
ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මෙතන තියෙනව පින්නතුනි අවබෝධයේ පිණිස පවතින කරුණු 37ක්. නමුත් අද අපි ඉගෙන ගන්නේ සතර ඉද්ධිපාද පිළිබඳව. එතකොට ඉද්ධි කියලා කියන්නේ මොකේද? විශේෂ හැකියාවකට. පාද කියලා කියන්නේ පාදක වෙන. විශේෂ හැකියාවන් සඳහා පාදක වෙන කරුණු තියෙනවා කීයක්ද? 4ක්. ඒ තමයි සතර ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශ. අපි මුලින් පින්නතුනි බලන්න ඕනේ මේ ශාසනයේ ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානයේ ලැබූ සාමින් වහන්සේ තමයි මුගලන් මහරහතන් වහන්සේ. දිවි ලෝකෙට වැඩම කළ මුගලන් මහරහතන් වහන්සේ දෙවියන්ට පින්නතුනි බණ කිව්වා. දිවි ලෝකේ තොරතුරු බොහෝ ප්‍රමාණයක් මනුස්ස ලෝකෙට උන්වහන්සේ ගෙනාවා. ඒ විතරක් නෙවෙයි. ඒ ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානයේ ගත්ත උන්වහන්සේට පින්නතුනි තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. ඒක අවස්ථාවක පින්නතුන්ට මතක ඇති මිගාරමාතු ප්‍රාසාදේ භික්ෂුන් වහන්සේ කියන්නේ පූරාරාමිනේ භික්ෂුන් වහන්සේලා ටිකක් හයියෙන් පින්නතුනි ශබ්දයට කතා කළා. මේ ශබ්දයට කරන කතාව බුදුහාමුදුරන්ට ඇහුණා. එයිල බුදුහාමුදුරුවෝ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කතා කළා කියනවා බලන්න මොග්ගල්ලාන මේ භික්ෂූන්ගේ සද්දේ පුදුම සද්දයක් නේ. ඒකට මොග්ගල්ලාන මහරහතන් දැනගත්ත බුදුහාමුදුරුවෝ මට මේ යම්කිසි අනතුරු ඇඟවීමක් මේ සිද්ධ කළේ. අන්න එතකොට කියන්නේ මේ පිරිස නිහඬ කරන්න කියන කතාව. මුගලන් මහරහතන් වහන්සේ ඊට පස්සේ කරපු දේ තමයි පින්නතුනි තමන්ගේ මාපට ඇඟිල්ලෙන් මිගාර මාතව ප්‍රාසාදේ කම්පා කළා. ඇතුළේ හිටිය භික්ෂුන් වහන්සේලා කල්පනා කළා දෙයනේ මෙච්චර හොඳ අඩිතාලමක් දාලා තියෙද්දි ඇයි මේ මිගාර මාත ප්‍රාසාදේ කම්පා වෙන්නේ? දැනගත්ත මේක මුගලන් මහරහතන් වහන්සේගේ ක්‍රියාවක් කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ගාවටත් කොහොම හරි මේක ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මතක් කළා මහණෙනි නුඹලා හිතන්න එපා කෝ මොග්ගල්ලාන කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථාන ඒ කියන්නේ තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට මනාව පාලනය කරගෙන තිබෙනවා. ඒ වගේම පින්නතුන්ට මතක ඇති භික්ෂුණීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානයේ ගත්තේ කවුද? උප්පලවන්නා මහරහත් තෙරණිය. උප්පලවන්නා කියලා කියන්නේ අපේ බුදුහාමුදුරන්ගේ අන්තිම වෙස්සන්තර ආත්මේ ක්‍රිෂ්ණ ජිනා නමින් ඉපදුනේ පින්නතුනි උප්පලවන්නා. නැත්තම් ඒ ක්‍රිෂ්ණ ජිනා නමින් මෙදා පින්නතුනි උප්පලවන්නා නමින් ඉපදුනා. එදා ක්‍රිෂ්ණ ජිනා තමයි මෙදා උප්පලවන්නා නමින් ඉපදුනේ. එදා ජාලිය තමයි මෙදා රාහුල කුමාරය නමින් ඉපදුනේ පින්නතුනි. කුමාරි උප්පලවන්නගේ ඇගේ මානෙල් මලක පැහැය තියෙනවා පින්. බොහොම ලස්සන කාන්තාවක්. මේ ශාසනයට ලස්සනම භික්ෂුණිය. හැබැයි උප්පලවන්න ගිහි කාලේ සරණ පාවා ගන්න රජවරු සිටවරු ඇමතුරු හරියට මහන්සි වුණා. එතකොට තමයි තාත්තා හැව්වේ දුවේ කැමතිද මහාන වෙන්න කියලා. මේ දුව එක පාරින්ම කිව්ව තාත්තා කැමතියි. පිළිද උප්පලවන්න මහාන වුණා. උප්පලවන්න රහත් වුණා. හැබැයි උප්පලවන්න මහාන වුණාට පස්සේ අර රජවරු සිටවරු ඇමතිවරු උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස සම්පූර්ණයෙන් පින්නතුණිය අතහැරියා. හැබැයි ඒ වුණාට උප්පලවන්නගේ මාම කෙනෙක්ගේ පුතෙක් හිටිය නන්ද කියලා තරුණයෙක්. ඔහු උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස අතහැරියේ නෑ. මේ උප්පලවන්න යන්නේන මගතොට සෑම දෙයක්ම සෝදිසි කර කර බලාගෙන හිටියා. කොයි වෙලාවක හරි අල්ල ගන්නවා කියලා. අනේ පින්නතුණි ඔයත්තන්ට මේ කතාව මතක ඇති. දවසක් උප්පලවන්නා පිණ්ඩපාතේ වැඩම කරපු වෙලාවේ එළියට මේ නන්ද කියන තරුණය උප්පලවන්නාගේ කුටියේ නිදාගෙන නැත්තම් සැතපෙන ඇඳේ අර රිංගුව පින්නතුණි. ඇඳේ අර රිංගුවා. උප්පලවන්නා පිණ්ඩපාතේ කරගෙන කුටියට ආව මහගිනි දවල් පින්නතුණි. ඇස් දෙක නිලංකාර වුණා. ඒ කියන්නේ අවුවේ ඉඳලා කොහොමත් පින්නතුණි ඇතුළකට යනකොට කාමරයකට යනකොට ඇස් දෙක නිලංකාර වෙනවා. ඇය පිණ්ඩපාතේ වැඩම කළා
කුටියට ඇවිල්ලා පින්නතුනි උප්පලවන්න ඇඳේ වැතුරුණා. අනේ අර නන්ද කියන තරුණය පින්නතුනි ඇඳ යටින් එළියට ඇවිල්ලා කරන්න තියෙන අපරාධය පින්නතුනි කරගත්තා. ඒ කියන්නේ උප්පලවන්නාව පින්නතුනි දූෂණය කළා. සංසාර පූර්ව කර්මයකුත් මේකට හේතුණා. ඒ පාප කර්මය කරගෙන මේ නන්ද කියන තරුණයා එතනම පින්නතුනි පොළොව පලාගෙන අවේචියට ඇදගෙන ගියා. අවේචියට ඇදගෙන ගියා. මේ කියන්න හැදුවේ වෙන මොකුත් නෙවෙයි. දැන් උප්පලවන්නාට එහෙම කරදරයක් වුණා කියලා, එහෙම දෙයක් කළා කියලා උප්පලවන්න රාගය උපදවන්න පුළුවන්ද? බෑ. ඇයි? උප්පලවන්නා වැඩ කරන්නේ හිතට ඕන විදිහට නෙවෙයි, උප්පලවන්න Tamanට ඕන විදිහට පින්නතුනේ හිත හදාගෙන. නැත්නම් හිත පාලනය කරගෙන. ඇයි? ඇය පින්නතුනේ ඡන්ද චිත්ත විරිය වීමංස කියන සතර ඉද්ධිපාද මනාව දිනු කළ උත්තමාවියක්. ඒකයි මේ ශාසනයේ භික්ෂුණීන් අතර ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානයේ ගත්ත පින්නතුනි උප්පලවන්නා මහරහතරණියයි. මෙන්න මේ සිද්ධිය මතක් කරලා දවසක් පින්නතුනි උප්පලවන්නා කැලෑවේ භාවනා කරනවා. භාවනා කළා භාවන අවසන් වුණාට පස්සේ මාරය ඇවිල්ලා අහනවා උප්පලවන්නාගෙන් උප්පලවන්නාවෙනි මේ ඝන කැලෑවේ තනියෙන් ඉන්න නුඹ වැනි ලස්සන ස්ත්‍රියකට බය නැද්ද කියලා ඇහුවා. ඒ දේශනාවක් කියන්නේ මේ සලෙලුන්ට බය නැද්ද කියලා ඇහුවා. මේ පරණ සිද්ධිය තමයි දැන් කියපු සිද්ධිය. නන්ද කියන තරුණයා කරපු අපරාධය. මේ කැලෑවේ නුඹ වැනි ලස්සන ස්ත්‍රියකට තනියෙන් ඉන්න බය නැද්ද කියලා ඇහුවා. උප්පලවන්නා මාරයට කියනවා චිත්තස්මින් වසී භූතාම්මි ඉද්ධිපාදා සුභාවිතා. අන්න වචනේ ඉද්ධිපාදා සුභාවිතා සබ්බ බන්ධන මුත්තාම්බි නතං බායාමි ආවසෝ. ඒ සාන්තර දායාමි කුච්චින් වා පවිසාමිතේ පකුමන්තරි කායම්පේ තිට්ඨං තින් මංග දක්කසේ. තේරුම මාරේ මතක තියාගන්න. චිත්තස්මින් වසී භූතාම්මි. මම හිතට වසඟ වෙලා වැඩ කරන්නේ නැහැ. ඇයි? ඉද්ධිපාදා සුභාවිතා. මම සතර ඉද්ධිපාදයන් හොඳට දියුණු කරලා තිබෙනවා. සබ්බ බන්ධන මුත්තාම්මි. මම මේ ලෝක සියලු බැම්බෙලින් මිදලා ඉන්නේ. නතං බායාමි ආවුසෝ. ආවුසෝ කියන්නේ මාරයට. නතං බායාමි ආවුසෝ. මම මේ ලෝක කිසිම සල්ලාලයකට බය නැහැ කිව්වා. ඒ විතරක් නෙවෙයි. ඒසාන්තර දායාමි. මාරේ ඕන්නම් මට මෙහි අතුරුදහන් වෙන්නත් පුළුවන්. කොච්චින් වා පවිසාමිතේ. මට නොබේ කුසට ඇතුළු වෙන්නත් ඕන්නම් පුළුවන්. පකු මන්තරි කායම්පේ තිට්ඨං තින් මං නදක්කසේ. මට නොබේ ඇහිබෙමි මත නොබට නොපෙනෙන මට සක්මන් කරන්න පුළුවන් කෝන්න. අන්න දැන් තේනවද පින්නතුනි උප්පලවන්නාට එහෙම කරදරයක් වුණා කරදරයක් කළා කියලා ඇයට රාගය උපදවන්නට පින්නතුනි කාටවත් බෑ. ඒ විතරක් නෙමෙයි පින්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේදී ජීවිතයේ අවසාන කාලේ ආනන්ද හඳුරන්ට කිව්වා ආනන්ද සතර ඉද්ධිපාද වඩපු බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. නමුත් ආනන්ද හඳුරන්ට ඒ ආරාධනාව කරන්න බැරි වුණු බවත් පින්නතුන් දන්නවා. දැන් අපි මෙහෙම හිතමුකෝ ආනන්ද හඳුරු ආරාධනා කළා බුදුහඳුරන්ට කල්පයක් වැඩ ඉන්න කියලා. බුදුහඳුරොත් පින්නතුනි ආරාධනා බාරගත්තා. එහෙනම් මෙලහකටත් තාමත් බුදුහාමුදුරුවෝ මේ ලෝකේ වැඩ ඉන්නවද නැද්ද? නැහැ. සමහරව හිතනම කල්පනා කරන අපරාධي ආනන්දහාට බැරි උනේ. එහෙම කළා නම් මෙලහකටත් බුදුහාමුදුරුවෝ මේ ලෝකේ වැඩ ඉන්නවද? නැහැ පින්නතුනි බුදු කෙනෙකුටත් එහෙම ඉන්න බෑ. එදාට තියෙන පරමාවිෂයි කල්පය කියන්නේ. කල්පය කියන්නේ එදාට තියෙන පරමාවිෂ. අන්න ඒ පරමාවිෂින් නැහැ බුදුහාමුදුරුවන්ට බැරි උනේ. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කළත් නැතත් එක බුදුහාමුදුරුවෝ අවුරුදු 90න් හරි 100න් හරි 110න් හරි 120න් හරි මෙලහකටත් පින්නතුනි බුදුහාමුදුරුවෝ පින්වන් පාලා. මොකද බුදු කෙනෙකුටවත් එදාට තියෙන පරමාවශ ඉක්මවා ජීවත් වෙන්නට බෑ පින්නතුනි. ඒ කියන්නේ අවුරුදු 120නේ. ඒ 120 ඉක්මවා ජීවත් වෙන්න බුදු කෙනෙකුටවත් බෑ. ඒ පරමාවශයට බුදුහාමුදුරුවෝ යටත් වෙන්න ඕනේ.
ධර්මය අවබෝධ කරගත්තෙත් පින්නතුනි බුදුහාමුදුරුවෝ. නමුත් අවබෝධ කරගත්ත උත්තම තථාගත බුදුහාමුදුරුවන්ට සිද්ධ වුණේ ධර්මයට යටත්ව මේ ලෝක ජීවත් වෙන්න පින්නතුනි. එහෙනම් අපි ගැන මොන කතාවද? හැබැයි අද නම් පරමාවශ්‍ය පින්නතුනි අවුරුදු 75යි 80යි. ඉන් එහා ජීවත් වුණොත් හොඳට සීල සමාධි ප්‍රඥා දියුණු කරගත්තු කෙනෙක් තමයි. බුදුහාමුදුරුවෝ වදාළනේ අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ අපේ නැත්තම් මිනිස්සුන්ගේ අවශ්‍ය පින්නතුනි අඩු වෙනවා කියලා. දැන් භාගතුන් වහන්සේ පිනිවන් පාලා අවුරුදු 2566ක්. ඒ 2566ට 100ට එක් ගානේ අඩු කරලා බැලුවාම අද කාලේ මිනිස්සුන්ගේ පරමාවශ අවුරුදු 80යි. තව අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමාවශ පින්නතුනි අවුරුදු 10යි. 10ට වැඩි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ නැහැ කියන බව පින්නතුන් දන්නවා. එතකොට අපි මේ ඉගෙන ගන්න පින්නතුනි සතර ඉද්ධිපාද පිළිබඳ. ඒ නිසා මේ කතා කීපයක් මතක් කළේ පින්නතුනි මේ කාරණා පිළිබඳව පින්නතුන්ට යම්කිසි වැටහීමක් අවබෝධයක් ඇති කර ගැනීම සඳහා. ඒතර මුලින් අපි කිව්ව පින්නතුනි ඉද්ධි කියලා කියන්නේ විශේෂ හැකියාවකට පාද කියලා කියන්නේ පාද. විශේෂ හැකියාවන් සඳහා පාදක වෙන කරුණු තියෙනවා පින්නතුනි හතරක්. ඒ තමයි සතර ඉද්ධිපාද. අනිත් එක බුදුහාමුදුරු දේශනා කරනවා ඉද්ධි පින්නතුනි කොටස් තුනකට බෙදෙනවා. දැන් පළවෙනි එක තමයි උප්පත්ති ඉද්ධි. දෙවෙනි එක තමයි පින්නතුනි පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්ධි. තුන්වෙනි එක තමයි වීරයෙන් උපදවා ගත යුතු ඉද්ධි. උප්පත්ති ඉද්ධි කියලා කියන්නේ මොනවද? පින්නතුනි සමහරුන්ට තියෙනවා උපතින්න පිහිටින හැකියාවක්. ඉද්ධි කියන්නේ විශේෂ හැකියාවකටනේ. උපතින්න දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් පින්නතුනි කුරුල්ලෙකුට උපතින්න පිහිටින හැකියාවක් තමයි මොකද්ද? පියාඹන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි සුගතියක් වෙච්ච දිව්‍ය ලෝකේ දෙවියන්ට උපතින්න පිහිටින හැකියාවක් තමයි මොකද්ද? දිවස් නුවණ. ගල් පර්වත විනිවිද පින්නතුනි දකින්න පුළුවන්. ඊට පස්සේ දිව්‍ය ශ්‍රවණය ඕන තැනක තියෙන ශබ්දයක් පින්නතුනි අහන්න පුළුවන්. ඒ වගේම අතීත ජීවිත දැකීමේ පින්නතුනි හැකියාවක් තිබෙනවා. දැන් ඔය විමාන වත්තු, പ്രേත වත්තු වගේ පින්නතුන් අහලා තියෙනවනේ. ඒ විමාන වත්තු වල තියෙනවා දැන් ඒ දෙවියන් දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළාද දිව්‍ය ලෝකේ ආව කියලා පින්න දෙවියන්ට කියන්න පුළුවන්. අනේ උප්පත්තියත් එක්ක ලැබෙන හැකියාවක් නේ පින්නතුනි එක. දැන් අපි මනුස්ස ලෝකෙට ආවට අපි දන්නේ නැහනේ මනුස්ස ලෝකෙට ආවේ මොන පින්කමක් කළාද කියලා. මොකද අපිට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පින්නතුනි උපතින් ලැබිලා නැහැ. දැන් ඒක අවස්ථා කීපයක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒක දෙව්දුවගෙන් අහනවා දෙව්දුව මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළා දිව්‍ය ලෝකයට ආවේ? නකුජ්ජය. ස්වාමිනී මම කේන්ති ගත්තේ නැහැ කිව්වා. නැත්තම් ක්‍රෝධයක් උපදවා ගත්තේ නැහැ. ඒ කියන්නේ මං වැඩ කළේ ස්වාමීනි ගෙදරක 16ක් හැටියට. ස්වාමිනී මගේ අතින් බඩමුට්ටු කැඩෙනවා. වැඩ කරන මිනිස්සුන් අතින් බඩමුට්ටු කැඩෙන්නේ. ඒ බඩමුට්ටු කැඩෙනකොට ස්වාමිනී මට හාම්පුතා හරියට බයිනවා. ඒ වුණාට ස්වාමිනී මං කවදාවත් කේන්ති ගත්තේ නැහැ කිව්වා. ඒ ක්‍රෝධ සහගත සිතක් ඇති කරගත්තේ නැති නිසා බයිනකොට ස්වාමිනී මං අද දිව්‍ය ලෝකේ ඉපදුනා. එන අන බලන්නකො පින්නතුනේ. දැන් දිව්‍ය ලෝකේ ඉන්නේ ඇහුවේ මනුස්ස ලෝකෙදි මොනක් පින්කමක් කළාද ආවේ? කිව්වනේ පින්කම. දැන් කො හාම්පුතා මම මෙහෙ කිව්වා. දැන් බලන්නකො පින්නතුනේ. ඇය 16ක් හැටියට ගෙදර වැඩ කළත් ධර්මයේ කියන එක පුරුදු කළා. එහෙනම් ධර්මයේ පුරුදු කරන කෙනෙකුට පින්නතුනේ ඒ තානාන්තරයේවත් නැත්තම් ඒ ජීවිතයේ ඇති උසස් වීමත් නෙවෙයි පින්නතුනි වටින්නේ 16කටත් මේ ධර්මය ඒ 16 භාවයදගෙන පුරුදු කරන්න පුළුවන්. ඇයි පුරුදු කළේ? තමන්නකො ඒ 16ට පඩිගෙවපු හාම්පුතා manuss ලෝකේ. නමුත් ඒ හාම්පුතා වෙනුවෙන් වැඩ කරපු 16 පින්නතුනි දිව්‍ය ලෝකේ. ඒ වගේම තව දිව්‍ය විමානයකට කියලා මොගලන් මහරහතන් වහන්සේ අහනවා දෙව්දුව manuss ලෝකෙදී මොන පින්කමක් කළා දිව්‍ය ලෝකයට ආවේ? දජ්ජා පස්මින් පියාචිතෝ ස්වාමීනි මම මගෙන් යම් කෙනෙක් ඉල්ලුවද තේන දෙයක් පුළුවන් හැටියට දුන්න ස්වාමීනි. මට මහ දේවල් දෙන්න තිබුණ නැහැ. ඉතින් පුළුවන් දෙයක් තිබුණා නම් දුන්නා.
සමහර වෙලාවට සාමීනි දෙන්න කෙනෙක් ඉන්නව දෙන්න දෙයක් නැහැ. සමහර වෙලාවට දෙන්න කෙනෙක් ඉන්නව දෙන්න දෙයක් නැහැ. සමහරලාට දෙන්න දෙයක් තියෙනව දෙන්න කෙනෙක් නැහැ. නමුත් ස්වාමීනි ජීවිතේ බොහෝ වෙලාවට මට දෙන්න දෙයක්ුත් තිබුණ පුංචි හරි දෙයක්. ඒ වගේම දෙන්න කෙනෙකුත් හිටිය මන් දුන්නා. අන්න දැන් පින්නතුන්ට තේරෙනවද උප්පත්ති ඉද්දි කියලා කියන්නේ උපතින්ම ලැබෙන පින්නතුනි හැකියාවක්. දෙවෙනි එක තමයි පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්දි. පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්දි තියෙනවා හැකියාවන් තියෙනවා. දැන් ඔය උදාහරණයකට ගත්තොත් බුද්ධ කාලේ හිටිය ජෝතිය සිටුවරයා. දැන් මේ සේවකයන්ට පින්නතුනි පඩි ගෙවනවා. ඒ කාලේ ඉතින් මුදල් පසුම්බියෙන් මුදල් අරගෙන සේවකයන්ට පඩි ගෙවනවා. හැබැයි ජෝති සිටුවරයා කොච්චර සේවකයන්ට මුදල් පසුම්බියෙන් අරගෙන පඩි ගෙව්වත් ඒ පසුම්බිය මුදල් ඉවර වෙන්නේ නැහැ නේ. හැබැයි යම් දවසක පින්නතුනි මේ මුදල් පසුම්බිය මුණින් අතර හැරෙව්වොත් එදාට තමයි පසුම්බිය මුදල් ඉවර වෙන්නේ. ඒ පින. ඒ වගේම ජෝති සිටුවරයාගේ බිරිඳ 10 දෙනෙකුට කන්න පින්නතුනි හාල් තියෙනවා. අපේ 50කටවත් බෙදන්න පුළුවන්. පින. ඒ වගේම සමහරු ඉන්නෝ පින්නතුනි සමහර දරුවෝ මව කුසට ආවට පස්සේ ඒ වගේ මේ දරුවා මේ ලෝකෙට බිහි වුණාම දෙමව්පියන්ට හරියනවනේ. අම්මා තාත්තගේ පිනට මේ දරුවන්ගේ පිනට හරියනවා පින්නතුනි. සමහර අම්මලා තාත්තලා කියන හාදුනේ මේ දරුවා ලැබුණු දවසල අපිට පුදුම විදියට හරි ගියා කියනවා. එහෙම දරුවෝ ඉන්නවා. දැන් ওই බුද්ධ කාලේ පින්නතුන්ට මතක ඇති සීවලී කුමාරයාගේ අම්මා තමයි සුප්පාවාසා. සීලී හඳුරන්ගේ අම්මා සුප්පාවාසා. එතකොට මේ කතාව ඔයත් දන්නවනේ අවුරුදු 7කුයි මාස 7කුයි දවස් 7ක් දරුවෙක් කුසේ තියන් හිටිය අම්ම කෙනෙක්නේ. ඒ තමයි සීවලී කුමාරයානේ. හැබැයි ඒ දරුවා කුසට ආපු දවසේ ඉඳලා පින්නතුනේ ඒ පවුලට පුදුම ලැබීමක් තියෙන්නේ. ඒ දේශනාවේ සමහර තැන්වල කියනවා මේ දරුවා ලැබෙන්න ඉන්නකොට මේ කියන්නේ සීවලී කුමාරයාගේ අම්මව එක්කරන් යනවා. මිනිස්සු. ඒ මොකටද? මිනිස්සුන්ගේ මේ එළවලු කොටුවට අත ගස්සන්නේ. අටකොට පුරව ගන්න. ඒ කියන්නේ ඒ සුප්පාවාස ඒ අම්මා මේ දරුවා ලැබෙන්න ඉන්නේ ඒ අම්මා අටුවකට කොටුවකට කුඹුරකට පින්නතුනි අත ගැහුවද ඒ කුඹුර සරුසාර වෙනවා. ඒ අටකොටු පුදුම් විදියට පින්නතුනි පිරෙනවා. අම්මගේ පිනටද නෑ. ඒ කුසේ ඉන දරුවගේ පින්නතුනි පිනට. අන්න බලන්නකො පින්නතුනි ඒවත් හැටි. ඒ පෙර සාංශාරික ජීවිතේ සීවලී මහරහතන් වහන්සේ ලැබීම අතින් ගත්තාම පින්නතුනි මහ පුදුම ලැබීමක් ඒක. සීවලී මහරහතන් වහන්සේ දවසක් ස්වාමින් වහන්සේලා 500කට කතා කළකොත් ස්වාමිනී යන්කෝ හිමාල වනයේට. මේ ස්වාමින් වහන්සේලා අනේ ස්වාමිනී අපිට බෑ හිමාලේ කොහෙද දාන්නේ? ඔබ වහන්සේලා සූදානම් වෙන්නකො මමත් එක්කනේ යන්නේ දානේ බලා ගන්න මම උන්වහන්සේට ඕනේ තමන්ගේ ලැබීම උරගා බලන්න. මේ ස්වාමින් වහන්සේලා 500ක් සූදානම් කරගෙන හිමාලයට වැඩියා. කිසි කෙනෙකුට දානේ අඩුවක් වුණ නැහැ පින්නතුනි. අර සීවලී මහරහතන් වහන්සේගේ පිනට 500ටම ලැබෙනවා. එහෙම තියෙනවා එක්කෙනෙකුගේ පිනට අනිත් අයට ලැබෙනවා පින්නතුනි. ඒකට මතක තියාගන්න පළවෙනි එක පින්නතුනි උප්පත්ති ඉද්දී, දෙවෙනි එක තමයි පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්දී. තුන්වෙනි එක වීරයෙන් උපදවා ගත යුතු ඉද්දී. හැබැයි ඒව නිකම් බෑ. ධර්මයේ කියන එක පින්නතුනි හොඳට ඉගෙනගෙන සමත විදර්ශනාදී භාවනා දියුණු කරලයි පින්නතුනි ඒ தත්වයපත් ඇති වෙන්න ඕනේ, தත්වයටපත් වෙන්නට ඕනේ. එතකොට පින්නතුන් දන්නවා මේ විශේෂ හැකියාවක් නැත්තම් මේ ඉද්දී දියුණු කරන්නේ කුමක් පිණිසද පින්නතුනි? නිවන පිණිස. වෙන මොකක් අපිනිස නෙවෙයි නිවන පිණිස දියුණු කරන්නේ. ඡන්ද, චිත්ත, විරිය, වීමංස. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස පවතින කැමැත්ත ඡන්ද ඉද්ධිපාදය. එහෙනම් ඡන්දයේ තියෙන්න ඕනේ කුමක් පිණිසද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසයි. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පවතින සිත චිත්ත ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පවතින පිණිස පවතින වීරය විරිය ඉද්ධිපාදයයි.
චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නුවණින් විමසීම විමර්ශා ඉද්ධිපාදයයි. දැන් පින්නතුන්ට වැටහෙනවා. එහෙනම් සතර ඉද්ධිපාද දියුණු කරන්න ඕනේ කුමක් පිණිසද? නිවන පිණිසමයි පින්නතුනි. දැන් අපි හිතමුකෝ සිල් ගන්නට ඕනේ කියලා තියෙන්න ඕනේ මොකද්ද පින්නතුනි? ඡන්ද කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත තිබුණට මදි චිත්ත හිතක් තියෙන්න ඕනේ. හිතක් තිබුණට මදි කායික මානසික වීරියක් තියෙන්න ඕනේ. හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න පින්නතුනි බුද්ධියක් නුවණක් තියෙන්න ඕනේ. එතකොට යම්ම වීරයේ හයිය පාවිච්චි කරන්නේ කුමක් පිණිස? නිවන පිණිසමයි පින්නතුනි. අන්න එහෙනම් පින්නතුන්ට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හැකියාවන් වඩන්නේ නිවන පිණිසයි. නිවන පිණිස මේ කරුණු හතර දියුණු කළොත් විතරයි මේක ඉද්ධිපාද එහෙම නැත්නම් බෝධි පාක්ෂික ධර්මයක් බවට පින්නතුනිපත් වෙන්නේ. සතර ඉද්ධිපාද නිවන පිණිස දියුණු කළොත් විතරයි බෝධි පාක්ෂික ධර්මයක් බවට පින්නතුනිපත් වෙන්නේ. දැන් බෝධි කියන්නේ මොකේදද? අවබෝධයේ පිණිස. පාක්ෂික කියලා කියන්නේ හේතු වෙන. එහෙනම් අවබෝධයේ පිණිස පවතින්නේ සතර ඉද්ධිපාදයන් පින්නතුනි මේ හතර නිවන පිණිස දියුණු කළොත් විතරයි. සමහර වෙලාවට දැන් ඉද්ධිකුවන් හැකියාවන් ගත්තාම පින්නතුනි දැන් මිත්‍යා දෘෂ්ටිකායටත් පින්නතුනි හසින් යන්න පුළුවන්. මනෝකායික දෙවියන් සමග පින්නතුනි කතා කරන්න පුළුවන්. මනෝකයින් දෙවියන් සමග කතා කරන්න පුළුවන්. දැන් පින්නතුන්ට මතකනේ අසිත් තාපස්තුමා. ඒ කියන්නේ සුද්ධෝදන මහරජුරුවන්ගේ ගුරුවරයා. දවසක් පින්නතුනි අසිත් තාපස්තුමා සුද්ධෝදන මහරජුරුවන්ට කියනවා තවදුරටත් ඔබතුමාගේ පුරোহিত අනතුරම දරන්න මට බෑ. මම දැන් ගොඩක් වයසයිනේ. ඒ නිසා මට ওই බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ. ආයි මං ගැන හොයන්න එපා මම යනවා කිව්වා. සුද්ධෝදන රජුරෝ කියනවා අසිත් තාපස්තුමනි ඔබතුමා මගේ ගුරුවරයා. ගුරුවරයෙක් පේන තෙක්මානක හිටියත් මට හරි සනීපයි. ඒ නිසා කොහේවත් යන්න එපා. මගේ උද්‍යානයේ මැද මම කුටියක් හදලා දෙන්නම්. ඒ කුටියටලා භාවනා කරන්න කිව්වා. ඒකට කැමති වුණා. දැන් අසිත් තාපස්තුමා සියල්ලෙන්ම නිදහස් වෙලා පින්නතුනි අර කුටියටලා භාවනා කරනවා. භාවනා කරලා පින්නතුනි හිත හොඳට දියුණු කරගත්තා. දියුණු කරගෙන පින්නතුන්ට මතක ඇති මේ සිද්ධිය අසිත් තාපස්තුමා පින්නතුනි දිවි ලෝකෙටත් යනවා. දිවි ලෝකෙට චාතුරු මහරජා දිවි ලෝකෙට පවා ගිහිල්ලා එදා චාතුරු මහරජාගේ දිවි ලෝකෙට අසිත් තාපස්තුමා පින්නතුනි යනකොට දිවි ලෝකෙ මහ සැනකෙලියක්. අපේ දෙවියන් දිවි බෙර වාදනය කරනවා ගීත මේ ආදී දේ පුදුම සැනකෙලියක්. අසිත් තාපස්තුමා කියනවා අනේ දෙවියනේ සුරාසුර යුද්ධයක් තිබුණා. සුර කියන්නේ දෙවියන්ටනේ. සුරාසුර යුද්ධයක් තිබුණා. ඒ යුද්ධෙන් දෙවියන් දිනුවා. නමුත් ඒ දෙවියන් දිනපු දවසේවත් මම දැක්කේ නෑ කිව්වා දෙවියන් ළඟ මේ වගේ සතුටක්. ඇයි දෙවියනේ සතුටින් ඉන්නේ? ඇයි මේ සතුට වෙන්නේ? එතකොට ඒ දිවි ලෝක දෙවියන් කියනවා අසිත් ඔබතුමා දන්නේ නැද්ද? මේ දිවි ලෝකේ ඉඳලා මේ දැන් දෙවියෙක් චුතවනාකෝ මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට චුතවනා දෙවියෙක්. ඒ නිසා සතුට වෙන්නේ. ඔව්. ඒ මනුස්ස ලෝකෙට චුතවනු දෙවියා කොහෙද දැන් ඉන්නේ? අනේ සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගාවේ කිව්වා. අන්න එතකොට තමයි අසිත් තාපස්තුමා පින්නතුනි සුද්ධෝදන මහරජුරුවන්ගෙන් ඇවිල්ලා ඇහුවේ කෝ පුතා කියලා. මොන පුතාද? දිවි ලෝකෙ ඉඳලා ආව පුතා. එතකොට නේ අර වඳින්න එක් කරගෙන ආවේ පින්නතුන්ගේ සිද්ධිය මතකයි. ඉතින් හැබැයි දැන් මෙහෙම අසිත අවසරට තාපසයට පින්නතුනි එබඳු හැකියාවන් තිබුණත් ඒව නිවන පිණිස පවතින්නේ නැහැ. මොකද මේ සම්මාදිට්ඨිය තුල පිහිටා දිනු කරපු ගුණ නෙවෙයි පින්නතුනි ඒවා. ඒ විශේෂ හැකියාවන් ලෝකෝත්තර නෑ පින්නතුනි. ඒ විශේෂ හැකියාවන් තමයි. නමුත් ඒව ලෞකිකයි.
දැන් ඒ කාරණා පින්නතුන්ට වැටහුණා. එතකොට හිත දියුණු කරලා ඒ වගේ தത്വයටපත් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ සම්මාදිට්ඨිය තුල පිහිටා දියුණු කරපු ගුණ නෙවෙයි නේවා. අහිතවසට පින්නතුනි ඒ බුදු හැකියාවන් තිබුණත් ඒව නිවන පිණිස පවතින්නේ නැහැ. පින්නතුනි සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තේම තියෙන බ්‍රාහ්මණ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී දවසක් අපේ ආනන්ද හාමුදුරුවෝ වැඩ ඉන්න පින්නතුනි ഘോഷිතාරාමේ. එදා ආනන්ද හාමුදුරුවෝ බලන්න එනවා උන්නාභ කියලා බ්‍රාහ්මණයෙක්. ඇවිල්ලා මේ බ්‍රාහ්මණේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ පැවිදි වීමේ අර්ථය මොකක්ද කියලා ඇහුවා. කෙටියෙන්ම කියනනම් මේ ආනේ මහණ වුණේයි කියලානේ. ආනන්ද හාමුදුරුවෝ කියනවා පැවිදි වීමේ අරමුණ ඡන්දේ දුරු කිරීමයි කිව්වා. අන්න ඡන්දය කියන්නේ කැමැත්ත දුරු කිරීමයි කිව්වා. දැන් පැවිද්ද ඉලන කොටත් පින්නතුනි තියෙනවනේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. ඉමං කාසාවන් ගහෙත්වා පබ්බා ජේතමන් භන්තේ. ඒ විදිහට පැවිද්ද ඉල්ලනවා. තණ්හක්කයෝ විරාගෝ නිබ්බානං. තෘෂ්ණාව නැති කිරීමයි පින්නතුනි නිබ්බාන නිවන කියලා කියන්නේ. එතකොට තණ්හාව කියන්නේ පින්නතුනි ඡන්දයට. ඒ කැමැත්ත නිසයි පින්නතුනි තෘෂ්ණාව කියන එක ඇති වෙන්නේ. එතකොට මහණ උණේයි කියලා ඇහුවා. ආනන්ද හඳුරු කිව්වා ඡන්දේ ඒ කියන්නේ කැමැත්ත දුරු කරන්න කිව්වා. ඊට පස්සේ උන්නා බ්‍රාහ්මණය අහනවා ආනන්ද හානේ ඡන්දය දුරු කිරීම පිණිස අනුගමනය කරන ප්‍රතිපදාව මොකද්ද කියලා ඇහුවා. ඒ කියන්නේ ඡන්දය දුරු කරන්නේ කොහොමද කියලා ඇහුවා. ආනන්ද හඳුරු කියනවා ඡන්ද ඉද්ධිපාදය දියුණු කිරීම චිත්ත ඉද්ධිපාදය විරිය ඉද්ධිපාදය විමර්ශා ඉද්ධිපාද දියුණු කිරීම ඒ කියන්නේ ඡන්දයෙන් ඡන්දය දුරු කරනවා කිව්වා. දැන් මහණ වුණේයි කියලා ඇහුවා. ඡන්දය දුරු කරන්න කිව්වා. එතකොට ඡන්දය දුරු කරන ප්‍රතිපදාව මොකද්ද කියලා ඇහුවා. ඒත් උන්වහන්සේ කිව්වා ඡන්ද ඉද්ධිපාදය කියලා. ඒ කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේ ඔය කියන්නේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා කියලාද? ඔව්. ස්වාමිනී කැමැත්තෙන් කැමැත්ත දුරු කරන්නේ කොහොමද? ඒක ලස්සන දෙයක් පින්නතුනේ. කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා. ආනන්ද හඳුර කියනවා බ්‍රාහ්මණය දැන් නුඹට උදේ පාන්දර ආසාවක් ඒ කියන්නේ කැමැත්තක් ඇති වුණානේ ഘോഷිතාරාමයට එන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි මට කැමැත්තක් ඇති වුණා. එතකොට දැන් ඔබට ඒ කැමැත්ත තියෙනවද? ස්වාමීනි දැන් මට ඒ කැමැත්ත නැහැ. එහෙනම් ඇයි ඒ දැන් කැමැත්ත නැත්තේ? ස්වාමීනි මම දැන් ඉන්නේ ഘോഷිතාරාමේ. දැන් මට ඒ කැමැත්ත දුරු වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි කිව්වා කියන්නේ. ඕකට තමයි කිව්වා කියන්නේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා කියලා. දැන් උදේ පාන්දර ഘോഷිතාරාමයට එන්න ඕන කියලා කැමැත්ත තිබුණා. දැන් ഘോഷිතාරාමේ ඉන්න නිසා පින්නතුනි කැමැත්ත දුරු වෙලානේ. දැන් යම් තවත් කියනවා නම් පින්නතුනි දැන් පින්නතුන්ට මේ ධර්ම දේශනාව කරන්න ඕනේ කියලා ඡන්ද කැමැත්තක් ඇති වුණානේ. හැබැයි මේ ධර්ම දේශනාව සිද්ධ කළාට පස්සේ මේ පිළිමදවයි කැමැත්තක් ඇති වේද? නැහැ. ඇයි දැන් මේ ධර්ම දේශනාව සිද්ධ කළානේ. බලාපොරොත්තුණු ඒ කැමැත්තෙන් හිටපු දේ පින්නතුනි දැන් ඉටු වුණා. එහෙනම් දැන් මේ පිළිබඳව කැමැත්තක් නැහැ. අන්න දැන් අපි හිතමුක මෙහෙම දැන් නිවන් අවබෝධ කරගත යුතුයි. නිවන සාක්ෂාත් කළ යුතුයි කියලා කැමැත්තක් තියෙන. දැන් නිවන අවබෝධ කරගත්තට පස්සේ මේ පිළිබඳව පින්නතුනි කැමැත්තක් තියෙනවද? නැහැ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් පින්නතුනි කැමැත්ත මුල් කරගෙන මේ ධර්ම මාර්ගයේ වඩලා ඒ ධර්ම මාර්ගයේ වැඩිම තුල අවබෝධ කරන නිවන තුලින් ඒ උදෙසා එන්න ඕනේ කියලා තිබුණු කැමැත්ත ප්‍රහාණය වෙනවා. එහෙම තමයි කැමැත්තෙන් කැමැත්ත ප්‍රහාණය කරන්නේ.
තවත් කියනනම් පින්නතු දැන් ධර්මයේ දියුණු කරගත යුතුයි ධර්මයේ වැඩි යුතුයි කියලා පින්නතුනේ යම් කෙනෙකුට කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩන්න හිතනවනේ. එතකොට කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩලා ඒ ධර්ම මාර්ගයේ වැඩිම තුල අවබෝධ කරන නිවන තුලින් ඒ නිවන තුලට ආයි එන්න ඕනේ කියලා අදහසක් පින්නතුනේ ඇති වෙයිද? නෑනේ. නිවන් අවබෝධ කරගත්තට පස්සේ පින්නතුනේ ආයි පිළිබඳව මොකද්ද තියෙන කැමැත්ත? දැන් පින්නතුන්ට තේරෙනවා. ආනන්ද හාමුදුරුවෝ මේක තවදුරටත් පින්නතුනේ විග්‍රහ කරනවා. ඡන්දය දුරු කිරීම සඳහා වඩන්ට ඕනේ මේ ඉද්ධිපාදය. ඒ තමයි ඡන්ද සමාධි පධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. චිත්ත සමාධි පධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. විරිය සමාධි පධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. විමර්ශා සමාධි පධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. මේක විග්‍රහ කළ දෙන්නම්. දැන් කැමැත්ත මුල් කරගෙන භාවනා වඩනවනේ. එහෙම භාවනා වඩලා පින්නතුනි හිතේ නීවරණ ධර්ම යටපත් වෙනවනේ. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දච්ච කුකුත් විචික මේ නීවරණ ධර්ම යටපත් වෙලා සමාධියක් ඇති වුණොත් ඒ සමාධියට කියන්නේ මොන සමාධිය කියලාද? ඡන්ද සමාධිය කියලා. කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩලා නීවරණ ධර්ම යටපත් කරගත්තොත් හිතේ ලැබෙන සමාධියක් ඒ සමාධියට කියන්නේ කුමන සමාධිය කියලාද? ඡන්ද සමාධිය කියලා. ඒ සමාධිය ඇති කරගන්න හේතුණු කාරණාව කුමක්ද? ඡන්දය නිසා. සමාධියක් දිනු කරන්න බෑ පින්නතුනි ඡන්දය නැත්තම් ඒ කියන්නේ කැමැත්ත නැතුව දිනු කරන්න බෑ සමාධියක්. මේ කියන්නේ පින් නිවන පිණිස පවතින පින්නතුනි කැමැත්ත. මතක තියාගන්න. දැන් නිවන් අවබෝධ කරගන්න ඕනේ නිවන් අවබෝධ කරන්න තියෙන්න ඕනේ කැමැත්ත. සිල් ගන්න තියෙන්න ඕනේ පින්නතුනි කැමැත්ත. භාවනා කරන්න තියෙන්න ඕනේ බණ අහන්න තියෙන්න ඕනේ මොකද්ද පින්නතුනි කැමැත්ත. රාගේ දුරු කරන්න ඕනේ කියලා තියෙන්න ඕනේ මොකද්ද? කැමැත්ත. කේන්ති යනව නම් ඒක දුරු කරන්න ඕනේ කියලා තියෙන්න ඕනේ මොකද්ද? කැමැත්ත. ලස්සන කතාවක් තියෙනවා පින්නතුනි. ඒ කියන්නේ බුද්ධ කාලේ පින්නතුට මතක ඇති වංගීස කියලා තරුණෙක් හිටියා. වංගීස හාමුදුරුවෝ. නමුත් උන්වහන්සේ මහාන වෙන්න කලිනුත් නම වංගීස. මෙයාට විශේෂ හැකියාවක් තිබුණා. ඒ තමයි මැරිච්ච මිනිස්සුන්ගේ හිස් කබලට තට්ටු කොල්ල කියන්න පුළුවන් ඒ පුජ්‍යලයා දැන් මැරිලා ඉපදලා ඉන්නේ කොහෙද කියලා. අපි උනත් ආසයිනේ පින්නතුනි. අපේ කෙනෙක් මලාට පස්සේ අපි හරිය ආසයි ඒ පුජ්‍යලයා ඉන්නේ කොතන කියලා දැනගන්න දැන්. ඉතින් ඒ කාලේ මිනිස්සු හරියට පින්නතුනි වංගීස තරුණයාට තමන්ගේ කියන්නේ ඥාති මරුණට පස්සේ ඒ ඇත්තෝ මොකද කරන්නේ අර ඥාතීන්ගේ මිනි ඔලු නැත්තම් හිස් කබල් ඔක්කොම ගෙනත් දෙනවා වංගීස තරුණයාට. ඒ තට්ටුකොළ හරියටම වැරදි නෑ. ඒක හරි. මෙයා මේකෙන් සෑහෙන කාලයක් පින්නතුනි හම්බ කළා. ඒවෙන් හොඳට අද වුණත් හම්බ කරන්න පුළුවන්. දවසක් පින්නතුන් දන්නවද බුදුහාමුදුරුවෝ කරපු දේ? භාගතුන් වහන්සේ ගත්ත පින්නතුනි හිස් කබල් 3ක්. අරගෙන හැබැයි මේ දෙකක් පින්නතුනි මිනිස්සුන්ගේ. එකක් රහතන් වහන්සේ නම වේ. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දුන්න මේ වංගීස කියන තරුණයාට. පින්වත්නි වංගීස කියන තරුණයා අර මේ ගිහියන්ගේ, ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිස් කබල් දෙකට තට්ටු කරලා හරියටම කිව්ව පින්නතුනි බැරිලා ඉපදලා ඉන්නේ කොහෙද කියලා. නමුත් රහතන් වහන්සේගේ හිස් කබලට තට්ටු කළා කියන්න බැරි වුණා. එහෙනම් රහතන් වහන්සේ ගිය තැන කාටවත් හොයන්න බෑ. අන්න ඒ ශාස්ත්‍රය මොකද්ද කියලා දැනගන්න හිතාගෙන තමයි වංගීස කියන තරුණයා පින්නතුනි බුදුහාමුදුරුවෝ ගාව වංගීස හාමුදුරුවෝ නමින් පැවිදි වුණේ. ඒ වංගීස හාමුදුරුවෝයි පින්නතුනි ආනන්ද හාමුදුරුවෝයි දවසක් පිණ්ඩපාත වඩිනවා. ඒ පිණ්ඩපාත වඩනකොට වංගීස හාමුදුරුවෝ දැක්ක බොහෝම ලස්සන කාන්තාවක්. දැකලා වංගීස හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා මෙහෙම. කියනවා මේ
කාම රාගේන දයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපනං බ්‍රෝහි අනුකම්පාය ගෝතම. ආනන්දහනේ මගේ හිත කාමෙන් පිච්චෙනවා මේ කාන්තාව දැකලා. කාමෙන් පිච්චෙනවා කිව්වා. සාදු නිබ්බාපනං බ්‍රෝහි මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න අනුකම්පාය ගෝතම. මෙතන ගෝතම කියන්නේ ආනන්ද හඳුරවන්ට. මට මේක අනුකම්පාවෙන් නිවා ගන්න ක්‍රමය මොකද්ද? මේ කාමය, මේ ඇවිස්සුණු රාගය, මේ ගින්න නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න කිව්වා. ආනන්දට මොකක්ද දන්නවද කිව්වේ? නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. වංගීස ඒ කාන්තාව සුභයි කියලා ගත්ත නිමිත්ත දැන් කරුණාකරලා අතහරින්න කිව්වා. දෙයනේ ඒ කාන්තාව මේ පැත්තට ගියා අපි දෙන්න පින්ඩ පදර මේ පැත්තට ආවා. බොහෝ දුර ගියපු කාමයකට වංගීස නිකන් හිතින් ඇද ඇද වග කියන්න එපා කිව්වා. දැන් නිකන් මෙහෙම හිතන්නකො පින්නතුනි. ඒ කියන්නේ වංගීස හාමුදුරුවන්ට ඒ කාන්තාව ගැනම හිත ඉන්න ඕන නම් ඉතින් ඕක මේතේ ඉන්න තිබුණානේ. නමුත් වංගීස හාමුදුරුව දන්නවා රාගය කියන්නේ කාමය කියන්නේ හොඳ එකක් නෙවෙයි. ඒ නිසා ඒක දුරු කරගන්න ඕනේ කියලා කැමැත්ත තිබුණු නිසායි ආනන්දහන්ට කිව්වේ මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා. දැන් පින්නතුන්ට වැටහුණාද? රාගයේ තියෙන්න පුළුවන්. නමුත් රාගයේ තිබුණත් පින්නතුනි රාගයේ දුරු කරන්න කැමැත්තක් තියෙන්න ඕනනේ. කේන්ති යන්න පුළුවන්. නමුත් කේන්ති නැති කරන වැඩපිළිවෙලක් අපි කැමැත්තෙන් පින්නතුනි හදා ගන්නට ඕනේ. කේන්ති නැති කරන්න කැමැත්තක් තියෙන්න ඕනේ. සමහරු කියනවනේ මට කේන්ති යනවයි මට මොන බනද ඕවා මට බලංගු වේ. එහෙම සමහරු එහෙම හිතන්න එපා. කේන්ති යන්න පුළුවන්. ඒව ඉතින් කාටවත් තියෙනවනේ. ඒවයි නැති කරගන්න නම් හොඳම දේ තමයි පින්නතුනි ඒ කේන්තිය නැති කරන වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒක ඉතින් බණ අහලම ධර්මයේම තමයි පින්නතුනි හදන්නට ඕනේ. අන්න ඒ නිසා පින්නතුනි මතක තියාගන්න රාගයක් වංගීස හාමුදුරුවන්ට උපන්නා. නමුත් දැනගත්තා මම මේක දුරු කරන්න කැමැත්තක් ඇති කරගත්තා. ඇති කරගෙන තමයි ආනන්දහන්ට කිව්වේ මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා. එහෙනම් අපේ සිත්වල පින්නතුනි මුලින්ම ඇති වෙන්න ඕනේ මොකද්ද? නිවන් දකින්න ඕනේ කියන කැමැත්ත. කැමැත්ත මුල් කරගෙන භාවනා කරනවා. භාවනාවෙන් සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. සමාධිය තුල ඉඳගෙන ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? පධාන වීරය කරන්න ඕනේ. සමාධිය තුල ඉඳගෙන පධාන. ඒ කියන්නේ වීරය කරන්නට ඕනේ. දැන් පින්නතුන් දන්න විස්තර තිබුණේ පධාන ගර කියලා. පධාන ගර කියන්නේ සාමින් වහන්සේලා පින්නතුනි වීරයෙන් භාවනා කරපු තැන්. ඒව ඕනෑ තරම් තියෙනවා පින්නතුනි. ඒ නිසායි චන්දං ජනේති අකුසල් දුරු කරන්න කැමැත්ත උපදින්න ඕනේ. වායමති වෑයම් කරන්න ඕනේ. චිත්තං පග්ගන්හාති සිත දැඩි කරගන්න ඕනේ. පදහති ප්‍රතිඵලයක් ලබන තුරු අත් නොහරන වීරයක් ඇති කරගන්නට ඕනේ පින්නතුනි. ඒ අකුසල් දුරු කරන්නටත් කුසල වඩන්නටත් වීර කරන්නට ඕනේ. නිසා බුද්ධ කාලේ බොහෝ සාමීන් වහන්සේලා සමාධිය තුල ඉඳගෙන පින්නතුනි පධාන පුදුමාකාර වීරයක් ඇති කරගත්තා. ඡන්ද සමාධි පධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. ඉතින් ඒ නිසා අපි මේ ඉගෙන ගත්තේ පින්නතුනි සතර ඉද්ධිපාද පිළිබඳව. සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තේ චාපාල වග්ගයට අයිති අපාර සූත්‍රය. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධ වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ රත්නපුර පදිංචි DLN දසනායක මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් සියලු දෙනා. ඒ පින්නතුන් බලාපොරොත්තු වුණේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම. මිය පල්ලව සපත්වන්ට යෙදුණු සාමාවතී ලියනගේ අපේ ආදරණීය මෑණියන්ට මේ රැස් කරගත්තා උතුම් පින් අනුමෝදන් වේවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය සිරිසේන දසනායක පියාණන් ඇතුළු සසරගත සියලුම ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. අපේ අම්මාගෙත් තාත්තාගෙත් සාංශාරික භවගාමී ජීවිතයේ සුවපත් වේවා.
ඒ දෙමව්පියෝ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාටමත් දායකත්වයේ බාරගෙන කටයුතු කළ දසනායක මහත්මයා ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඒ වගේම දලදා හාමුදුරුවන්ගේ අනන්ත අනුභවයෙන් රුවන්වැලි මහ සෑයේ ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති ඒ රුවන්වැලි මහ සෑයේ අනන්තානුභාව බලයෙන් පවුලේ සෑම දෙනාටමත් ලක්වැසි ලෝවැයි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. දීර්ඝායු සම්පන්නිය සියලු ශාන්තියත් උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. උතුම් වූ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දෙනෙක්ටම උතුම් වූ ධර්මාවබෝධයම අත්වේවා. අද දින සද්ධර්ම දේශනයට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩමවා වදාළේ අවසරයි සිහිපත් කරන්නට ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත හිඟුරේ පඤ්ඤාසේකර අපගේ පින්වන්ත ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පාදාභිවන්දනීය නමස්කාර පූරකව ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද මේ සද්ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ රත්නපුරේ පදිංචි DLN දසනායක මහතා ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් විසින් ඔවුන්ගේ අරමුණු ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. තවත් මෙවැනිම සද්ධර්ම දේශනාවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිවහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.